ආයුබෝවන් හැමෝටම අද අපි ඉගෙන ගන්න යන්නේ ඔයගලන්ට අත්‍යවශ්‍ය පාඩමක් සංධි පාඩම. 10 වසරට තමයි සංධි පාඩම තියෙන්නේ සංධි උගන්වන්න. හැබැයි ඔබ මම හිතන්නේ 5 වසරේ ඉඳලම සහ මේ සිංහල භාෂාව කතා කරන්න පුළුවන් වෙච්ච දවසේ ඉඳලම සංධි ඉගෙනගෙන තියෙනවා. සංධි වචන භාවිත කරලා තියෙනවා. අපි ඉගෙන ගන්න අද සංධි සංධි කියන එක මගේ පුතා ඉගෙනගෙන තියෙනවා හන්දි කියලා. මේ සයන්න නිතරම පුතා පාවිච්චි වෙනවා හයන්න ටිකක් ළඟ යන දෙකක්. දෙක සමාන අපි සාවා කියනවා, හාවා කියනවා, සඳ කියනවා, හඳ කියනවා. එහෙම තියෙනවා. එතකොට මේ හන්දි ඔබ හන්දියට යනවා කියලා කියනවා. එතකොට හන්දියක් කියන්නේ මොකද්ද? හන්දිය කියන්නේ හමු වීමක්. පාරවල් කීපයක් හමු වීමක්. ඔය හමු වීම කියන එක විවිධාකාරයෙන් තියෙනවා. අප හමු වීම, වෙන්වීම, දෝ ආදරය සම්බන්ධයෙන් හමු වීම හඳුන්වනවා. ඊට පස්සේ හමු වීම, වෙන්වීම මේ දෛව යෝගයකින් නොවේදෝ හමු වුණේ අප හමු වුණේ මේ හමු වීම පිළිබඳව. මෙතනදී ඔබ හමු වීම පිළිබඳව කතා කරાવી පිළිබඳව හොඳට අධ්‍යයනය කරાવી තව ටික දවසකින් ටික කාලෙකින් දැනට ඔබ අධ්‍යයනය කළ යුතුයි වචනවල සංධි පිළිබඳව. මොකද අපි සිංහල භාෂාව කතා කරද්දී වචන සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නකොට ඔබ ඉගෙන ගන්න වැදගත් දෙයක් තමයි මගේ පුතේ සංධි. සංධි කියන්නේ මොකක්ද? සංධි කියන එක පිළිබඳව ඔබ මේ සිංහල භාෂාව ඉගෙන ගන්නකොට සිංහල භාෂාව උගන්වන ගුරුවරු ඔබට එච්චරටම අදාළ වෙන්නේ නැහැ මේක. සිංහල භාෂාව උගන්වන ගුරුවරු මේ පාඩම් විෂය මාලාවන් හදන අය මේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව හැදිච්ච විදිය හොයාගෙන යද්දී අපි දන්නවා පැහැදිලිවම මිහිඳු හාමුදුරුවෝ නිසා පාලි භාෂාව හම්බ වුණා ඉන්දියාව ආශ්‍රය කරගෙන. ඊට පස්සේ පසු කාලීන ඇතිවෙච්ච වෙනත් මහායානික වගේ දර්ශන නිසා සංස්කෘත භාෂාව අපිට හම්බ වුණා. ඊළඟට ආක්‍රමණ නිසා අපිට දෙමළ භාෂාව හම්බ වුණා සහ පසු කාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ වගේ භාෂාවන් හම්බ වුණා. සිංහල භාෂාව මේ වෙනකොට ඔබ දන්නවා මල භාෂාවක් නෙමෙයි. පාලි මල භාෂාවක්, සංස්කෘත මල භාෂාවක්. මොකද පාලියෙන් කතා කරන ජන කොට්ටාසයක් සහ දැන් එය භාවිත කරන කණ්ඩායමක් අපිට හම්බ වෙන්නේ නැහැ. සංස්කෘතත් එහෙමයි. ඒ වගේ මල භාෂා තියෙනවා. නමුත් සිංහල භාෂාව මල භාෂාවක් නෙමෙයිනේ. සිංහල භාෂාව භාවිත කරන කණ්ඩායම් ඉන්නවා. ඒක නිසා නිතරම වෙනත් භාෂාවලින් අපේ භාෂාවට වචන හම්බ වෙනවා. ඔබ කලින් පාඩම් වලදී දැනගෙන ඇති. තත්බව තත්සම නිෂ්පන්න කියලා වචන බෙදෙන්නේ ඒ අනුව. ඉතින් අපිට මේ සංධි පාඩම ඉගෙන ගන්නෙද්දී මුලින්ම ගරු කරගන්න වෙනවා, ගුරු කරගන්න වෙනවා. ඔබට උගන්වන අපි ගුරුවරු සහ එතනින් එහාට ඉන්න අය පාලි භාෂාවේ ප්‍රසිද්ධතම ව්‍යාකරණ ග්‍රන්ථයේ විදිහට අපිට අධ්‍යයනය කරන්න හම්බ වෙන්නේ ලේසියෙන් බාලාවතාරය. ඊළඟට සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ ග්‍රන්ථයේ විදිහට අපි භාවිත කරන්න බොහෝ විට සාරස්වතය. මේ දෙකම ආශ්‍රය කරගෙන අපි සිංහල ව්‍යාකරණයක් හදා ගන්නවා. ඔබ දන්නවා සිංහල පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය අපිට දැන් හම්බ වෙන්නේ දඹදිව යුගයේදී වෙච්ච සිදත් සංගරාව. සිදත් සංගරාවේදීත් සංධි පිළිබඳව හඳුන්වලා තියෙනවා. දැන් මම කිව්වා පාලි භාෂාවේ සංධි පිළිබඳව හඳුන්වලා දෙන ව්‍යාකරණ ග්‍රන්ථ තියෙනවා, සංස්කෘත භාෂාවේ තියෙනවා, ඊළඟට සිංහල භාෂාවෙත් තියෙනවා. සිංහල භාෂාවේ නම් සිදත් සංගරාව, දෙමළ භාෂාවෙත් ව්‍යාකරණ ග්‍රන්ථ තිබෙනවා. ඒ ව්‍යාකරණයන් කොහොමද නැත්නම් වචන භාවිතය කොහොමද සිද්ධ වුනේ කියන එක. සංධි පිළිබඳව අපිට කතා කරන්න තියෙන ලේසිම සරලම උද්ෘතය නැත්නම් මේ පිළිබඳ තියෙන උපදේශය අපිට හම්බ වෙන්නේ සිදත් සංගරාව තුල. පෙර පර වණන් නිසි විදිනි ගලපනු සඳහන්. පෙර පර වණන් නිසි විදිනි ගලපනු සඳහන්. සඳ කියන්නේ සඳ. පෙර පර වණන් නිසි විදිනි ගලපනු සඳහන්. පෙර කියන්නේ මගේ පුතේ මුලින්. පර කියන්නේ පසුව. කියන්නේ මුලින් එකයි පස්සේ එකයි. පෙර කියන්නේ මුලින්, පර කියන්නේ පසුව. එතකොට මුලින් එකක් තියෙනවා සහ පසුව එකක් තියෙනවා. මේ මුලින් එකයි පසුව එකයි පිළිබඳව මම ඔබට පැහැදිලි කරන්නම් තව ටිකකින්. එතකන් මේ සංධි පිළිබඳව තව පොඩ්ඩක් අපි එහාට යමු. මේ සංධි ඔයාලට භාවිත කරන්න සිද්ධ වෙන විදිහ. දැන් මගේ පුතාට සංධි භාවිත කරන්න සිද්ධ වෙන්නේ මොන වගේ වෙලාවල් වලදීද? දැන් මම කිව්ව ඔබ වචන උච්චාරණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා සංධි
උච්චාරණය කළා. සංදි වචන කිව්වා. දැන් ඔයා සූදානම් වෙනවා මෙන්න මෙහෙම වැඩක් කරන්න. දැන් මගේ පුතා අපි හිතමුකෝ ගෙදරට රේඩියෝ එකක් ගේනවා. ගෙදරට රේඩියෝ එකක් ගේනවා. මේ රේඩියෝ එක මුලින්ම ගෙදර ගෙනාවට පස්සේ තාත්තා ඔයාට අල්ලන්නවත් දෙන්නේ නැහැ. හැබැයි ටික දවසක් යනකොට ඔයා තාත්තා කරන දේවල් බලන් ඉඳලා මේකේ බැටරි මාරු කරන්න. පොඩි දේවල් රේඩියෝ එකේ ස්විච් එක දාන්න. ඒ වගේ දේවල් වලට ඔබ පෙළඹෙනවා. එතකොට තව ටික දවසක් ඔබට මේක පිළිබඳ කුතුහලය වැඩි වෙනකොට ඔයා මොකද කරන්නේ? තාත්තා කොහේ හරි ගිය වෙලාවක මේකේ බැටරි ටික ගලවලා බලනවා. ඊට පස්සේ බැටරි ටික හයි කරනවා. ඔයාට පුළුවන් වෙනවා ආයි මේ ස්විච් එක කැරකුවට පස්සේ හරියට වැඩ කරන විදිහට බැටරි ටික ගලවලා දාලා ආයි මේක තිබ්බ විදිහටම තියන්න. ඊළඟට ඔයා තව ටික දවසක් යනකොට මේක තවත් ඔයාට මේක කුතුහලය තියෙනවා නම් ඔයා මේක කෑලි එකින් එක ගලවලා නැවත සවි කරන්න උත්සාහ කරනවා. හැබැයි මතක තියාගන්න ඔබ මෙතන තියෙන ස්පීකර් එක අපි හිතමු මෙතන ස්පීකර් එකක් තියෙනවනේ. මේ ස්පීකර් එක ගැලෙව්වොත් ඔයාට නැවත හයි කරන්න පුළුවන්. ඔයාට හයි කරන්න පුළුවන් වෙන්නේ ස්පීකර් එක ගැලෙව්වොත්ද නැත්නම් කඩලා ගත්තොත්ද? කඩලා ගත්තොත් තාත්තට අහු වෙනවා. ගුටි කන්න වෙනවා. ඒ නිසා ඔබ මේක හරියට ඇන වලින් ගැලෙව්වොත් ඔයාට නැවත සවි කරන්න පුළුවන්. ඔයා දෙවෙනි එක විදිහට දෙවෙනි වගේ ඉදිරි පියවර විදිහට ඔයා මේක ගලවලා සවි කරනවා. ටික දවසක් යනකොට ඔයා දැන් මේකේ පරිණතයි. ඔයාට හොඳට පුළුවන් මේ වැඩේ කරන්න. ගලවනවා, සවි කරනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඔයාගේ වරදකින් නෙමෙයි මේක පාවිච්චි කරන නිසා මේ ස්පීකර් එක පිච්චිලා යනවා. ඔයා මේ වගේ වැඩ ටිකක් කරලා තව රේඩියෝ එකක් වෙන කොහෙන් හරි අරගෙන ඔයා මේක ගලවලා එහෙම පුරුදු වෙනවා. ඔයා මොකද කරන්නේ? ඔයා දැන් තේරුම් ගන්නවා මෙන්න මේක හොඳට තියනවා. මේක තමයි පිච්චිලා දෙනවා. ඔයා මොකද කරන්නේ? මේක ගලවලා මේකට සවි කරනවා. ඔයා දක්ෂ වෙනවා මේ කැඩිච්ච රේඩියෝ එකේ තිබිච්ච ස්පීකර් එක ගලවලා මේ රේඩියෝ එක කැඩුණාට ස්පීකර් එක මුකුත් වෙලා තිබුණේ නැහැ. ඒක ගලවලා මේකට හයි කරනවා. ඔයා දක්ෂයෙක් වෙනව නේද? ටික දවසක් ගිහිල්ලා ඔයා රේඩියෝ එකක් නිර්මාණය කරන්න පෙළඹෙනවා. ඔයා ඊට පස්සේ මේක ඇතුළේ තියෙන කෑලි, ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටන්ට්, ඔය තියෙන දේවල් ඔයා නිර්මාණය කරන්න පෙළඹෙනවා. ඔයා තවත් දක්ෂයෙක් වෙනවා. මේකේ කොයි අවස්ථාවේද ඔයා දැන් ඉන්නේ? වචනවල ගත්තොත් සිංහල සංදිවල ගත්තොත් ඔයා ඉගෙන ගන්න පුතේ මේකේ මුල්ම අවස්ථාව. ඔයාට වචනයක් හම්බ වෙනවා. ඔයා වචනය ගලවනවා. ගලවලා නැවත සවි කරනවා. ඔයාට ඊට එහා දෙයක් කරන්න බෑ. ඔයාට ඊට එහා දෙයක් කරන්න පුළුවන්. ඔයා දක්ෂයෙක් වෙන තවත්. ඔයා දැනට කරන්නේ වචනය ගලවනවා, වචනය සවි කරනවා. වචනය ගලවන දැන් ඔයා මේ ස්පීකර් එක ගලවලා මොකද කරා? මේක මේ විදිහට දෙන්න කියලා දැනුමක් අරගෙන ආයෙ හයි කළා. ඔයත් මොකද කරන්නේ? වචනය ගැලෙව්වා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බැලුවා. නැවත සවි කරා. හැබැයි මතක තියාගන්න. මේක කැඩුවොත් ආයෙ හයි කරන්න බෑනේ. එහෙනම් වචනයක් කැඩුවොත් හයි කරන්න බෑ. වචනේ හරියට ගලව ගන්න ඕනේ. ඔයා මොකද කරන්න ඕනේ? වචනේ හරියට ගලව ගන්න ඕනේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි ඔයා මෙතන අලුත් රේඩියෝ එකක් හැදුවද තිබ්බ පරණ රේඩියෝ එක ගලවලා මොකක්ද කියලා බැලුවද? ඔයාට අලුත් රේඩියෝ හදන්න දැනුමක් නැහැ මුල. වචනත් ඔයාට හදන්න බෑ. එහෙනම් ඔයා මොකද කරන්නේ? මෙච්චර කල් ඉතිහාසයේ ඉඳලා මිනිස්සු කතා කරගෙන හුරු පුරුදු වෙලා තිබිච්ච වචනයක් අරගෙන ඒ වචනය ගලවලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවා මිසක් අලුතින් වචන දෙකක් කොහෙන් හරි අරගෙන ඒ දෙක එකතු කරන්න ඔයාට බෑ. ඔයාට එකතු වෙච්ච වචන දෙකක් ගලවන්න පුළුවන්, නැවත සවි කරන්න පුළුවන්. හැබැයි ඔයා ගලවලා සවි කරද්දි හොයා ගන්නවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක මතක තියාගන්න නැත්නම් එහෙම ඔයාට පැටලෙනවා. එතකොට ඔයා අලුතින් වචන හදන කෙනෙක් නෙමෙයි. තියෙන වචනයක් ගලවලා බලන්න. දැන් සංදි ඉගෙන ගන්නකොට මුලින්ම මට තිබිච්ච ප්‍රශ්නේ තමයි ඒක. ඒක එහෙමනම් ඇයි මේක මට හදන්න බැරි? එහෙම බෑ. මේක මට සිලිඩි භාෂාවක් නේ. කාලාන්තරයක් තිස්සේ අපි කතා කරන්න සුකෝච්චාරණය පහසුවෙන් කතා කිරීම සඳහා තමයි වචන දෙකක් එකට එකතු කරගෙන ඉන්නේ. දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට සරලයි පුතේ අපි මාර්ගෝපකරණ ඔබ දන්න වචනයක්. මාර්ගෝපකරණයක්. මාර්ගෝපකරණයක්. මාර්ගෝපකරණයක් කියන්නේ මාර්ග උපකරණයක්. මාර්ග උපකරණයක්. මාර්ග උපකරණ කියන වචනය දෙකක් විදිහට කිව්වොත් එහෙම අපිට ටිකක් අපිට දැන් බලන්න ඔයගලගේ ආච්චි කොස් ගෙඩිය කැඩුවට පස්සේ එකතු කරනවා දෙයක්. වර්තමානයේ කියනවා නම් එකතු කරන්න නැතුව ඇති. නමුත් ආච්චි එකතු කරනවා මොනවද? කොස් ඇට එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? කොස් ඇට. එතකොට ආච්චි කියනවා පුතේ ඔය කොස් ඇට ටික
වැලි ගොඩකට දාපන්. කොහොමද කියන්නේ ඔයාගේ ආච්චි? පුතේ ඔය කොස් ඇට ටික වැලි ටිකකට දාපන් කියන්නේ. වැලි බොක්ක කියලා එකට කියන්නේ. වැලි බොක්කට වැලි තියෙන තැනකට දාපන්. එතකොට එහෙම කියන්නේ කොහොමද කියන්නේ? පුතේ ඔය කොස් ඇට ටික වැලි බොක්කට දාපන් කියන්නේ. කොස් ඇට. හොඳට බැලුවොත් එහෙම ආච්චි උච්චාරණය කරන වචනේ පුතේ කොස් සැට. ඔයා කියන්නේත් එහෙම තමයි. කොස් සැට කියලා ඔයා කියන්නේ. කොස් ඇට කියන්නේ. කොස් ඇට ටිකක් දෙන්න කියන්නේ. අපි කියන්නේ කොස් ඇට. එහෙනම් ඔයා පොඩි කාලෙම ඔයගලගේ ආච්චි ඔයා සම්දි කරලා තියෙනවා. හැබැයි මේ වචනේ ආච්චි හදපු එකක් නෙමෙයි. ඔයා හදපු එකක් නෙමෙයි. මේක කාලාන්තරයක් තිස්සේ උච්චාරණය කරලා අපි කතා කරන්න ගියාම ගඟේ තියෙන ගල්කට රවුම් වෙන්නේ කවුරුවත් රවුම් කරලා ගඟට විසි කරා නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ වතුර ගලපු නිසා කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක්. එහෙනම් මේකත් හැදලා තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ කොස් ඇට කොස් ඇට කියලා තමයි අපි භාවිත කරන්නේ. හරි. එතකොට මගේ පුතා දැන් ඉගෙන ගත්තේ අපි සංදි පද කියලා જાතියක් හොයාගන්නවා. ඒ හොයාගන්න සංදි පද කවුරුවත් හදපුවා නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ උච්චාරණය ජන වහර තුලදී සිද්ධ වෙච්ච දැන් අපි බලන්නේ මොකද්ද මේව හැදිලා තියෙන්නේ කොහොමද කියලා. දැන් අපි කොස් ඇට කියන එක කොස් ඇට වෙලා තියෙන්නේ කොහොමද කියලා තමයි කරන්නේ. මේකෙදි තමයි කතුවරයා කියන්නේ පෙර පර වනන් විසි විදිනි ගලපනු සඳනම්. ඔයාගේ ගෙදර තියෙනවා පුතා කොස්සක්. මේක කොස්ස කියලා හිතන්නකො. මේ තියෙන අර අතු ගාන හරිය. මේක දෙකට කඩලා යනවා. මේක දෙකට කඩලා ගියාට පස්සේ ඔයා බාසුන් නැහැ කෙනෙක් ගාවට යනවා. මේක සත්‍ය දෙයක් නෙමෙයි උපකල්පනයක්. තේරුම් ගන්න කියන්නේ. බාසුන් නැහැ කෙනෙක් ගාවට අරගෙන යනවා මේක හදාගන්න. මේක හදාගන්න අරගෙන ගියාට පස්සේ බාසුන් නැහැ මෙන්න මෙතන පරීක්ෂා කරනවා. නැත්තම් බාසුන් නැහැ මෙතන පරීක්ෂා කරනවා. ඔයා මොකද කියන්නේ? ඔයා මේක බලන් ඉඳලා කියනවා. බාසුන් නැහැ කමක් නැහැ මං වැඩේ කරගන්නම් වෙන කොහෙට හරි දීලා ඔයා දෙන්න. ඇයි ඔයා එහෙම කියන්නේ? ඔයා චෙක් කළේ මෙන්න මෙතනයි. ඔයා නෙමෙයි බාසුන් නැහැ චෙක් කරේ මෙන්න මෙතනයි මෙතනයි. මෙතනයි චෙක් කර ගමන් ඔයාට තේරෙනවා බාසුන් නැහැ එතන චෙක් කරන්න එතන චෙක් කරන්න අවශ්‍ය නැහැනේ. කැඩිලා තියෙන්නේ මෙන්න මෙතනනේ. මෙතනනේ කැඩිලා තියෙන්නේ. එහෙනම් මේක නේද එකතු කරන්න ඕනේ. මේක නේද එකතු කරන්න ඕනේ. ඔයා එහෙම බැලුවත් පස්සේ පුතා ඔයාට පේනවා එයා දක්ෂේකා එයා අදාළ තැන බැලුවා. අදාළ තැන බැලුවේ මොකද? දැන් මෙහෙම බැලුවහම මේ කෑල්ල මොන කෑල්ලද? අග කෑල්ලද මුල කෑල්ලද? මේක මුල කෑල්ල. මේක අග කෑල්ල. එහෙනම් මේක පෙර. මේක පර. පෙර පර. පෙර එකේ අපි බලන්න ඕනේ කොතනද? මෙන්න මෙතන. මෙන්න මෙතන. ඔන්න ඔයා හොයා ගන්නවා. පෙර පර වනන් නිසි විදිනි ගලපන සඳහන්. දැන් බාසුන් නැහැ. මෙන්න මේක කරන්න ගියාට පස්සේ මේක නිසියාකාරයෙන් සම්බන්ධ කරන්න ඕනේ. දැන් බාසුන් නැහැ බලන්න මේක කැඩිලා තියෙන්නේ ඇයි? මෙතන තියෙනවා මලකඩ. මෙතන තියෙනවා මලකඩ. මලකඩ තියෙනවා නම් ආයෙ හයි කරන්න බෑනේ. මලකඩ ටික සුද්ධ කරලා මෙහාට එකතු කරන්න සිද්ධ වෙනවා. නැත්තම් මුකුත් වෙලා නැහැ මේක. මේ ගැලවිලා තියෙන. නිකම්ම සම්බන්ධ කරන්න. ඕවගේ දේවල් ටිකක් කරලා තමයි බාසුන් නැහැ මේ වැඩේ කරේ. එතකොට අපි බලමු මෙයා මුලින්ම කරන වැඩේ බලමුකෝ. ඔන්න මම ඔයාට මේක පොඩි සටහන මෙන්න මේ හරියෙන් අඳිනවා. මෙන්න පොඩියට මේක ඔස්සේ මුල මේ අර කුසු ටික මේක මීට හරිය මෙතන තියෙනවා මේ දෙක තමයි එකතු කරන්නේ. මේ දෙක එකතු කරන්න ගියාට පස්සේ පුතේ බාසුන් නැහැට සිද්ධ වෙන දේවල් ටික ප්‍රශ්න ටික ඇති වෙන ප්‍රශ්න ටික සහ එයා කොහොමද මේක කරන්නේ? ඉස්සල්ලාම මොකද්ද කරන්න ඕනේ මගේ පුතේ? මෙතන හොයාගන්න ඕනේ. මේක මොකද්ද? මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? එහෙනම් ඔයා මතක තියාගන්න. ඔයාට වචනයක් හම්බ වුණාට පස්සේ මේක වචනයකට සම්බන්ධ කරගන්නකො. වචනයක හම්බ වුණාට පස්සේ මෙන්න මෙතනයි හරියට පිරිසුදු කරගන්න. හරියට පිරිසුදු කරගන්නේ කොහොමද කියන එක ගැන මම කියලා දෙන්නම් පස්සේ. දැන් අපි බාසුන් නැහැ මොනවද කරන්න බලමු. ඉස්සල්ලාම එක විදිහට බාසුන් නැහැ කරනවා. නිකම්ම සවි කරනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ දෙක නිකම්ම සවි කරනවා. මොකද මෙතන කිසිම ගැටලුවක් නැත්තම් එයාට හයි කරලා දෙන්න විතරයි තියෙන්නේ. දෙවෙනි එක විදිහට එයාට සිද්ධ වෙනවා මේ දෙක සවි කරන්න ගියාට පස්සේ මගේ පුතේ මෙන්න මෙතන අවුලක්. මේක දිරල නැත්තම් මලකඩ කාල මොකක් හරි වෙලා. එහෙනම් මේක මොකද කරන්නේ? මෙයාට සිද්ධ වෙනවා මේක කපන්න. තුන්වෙනි අවස්ථාව විදිහට මෙතන මේකේ අවුලක් නැහැ. අවුල තියෙන්නේ මේකේ. මෙතන කපලා දාලා ජොයින්ට් කරන්න නැත්තම් හයි කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මගේ පුතේ මෙයාට සිද්ධ වෙනවා අපි 4 වෙනි ඉලක්කමට ඉඩක් තියාගමු.
ඒක මම පස්සේ කියන්නම්. පස්වෙනි එක විදිහට එයාට සිද්ධ වෙන පුතා මෙතන එකයි මේක මේ දෙකම අවුල්. දෙකම අවුල්නේ. දෙකම අවුල් වෙලා තියෙනකොට මේ දෙකම අයින් කරොත් දිග මදි වෙනවා, උස මදි වෙනවා, මොකක් හරි ප්‍රශ්නයක්. ඒක නිසා මේ දෙකම අයින් කළා යා පොඩි කෑල්ලක් වෙනම එකක් ගේනවා. වෙනම එකක් ගේනවා යා. ඊට පස්සේ මගේ පුතේ අපි 6 වෙනි එකට යනවා. 6 වෙනි එක මෙතන කෑල්ල තියෙනවා, මෙතන කෑල්ල තියෙනවා. එතකොට මගේ පුතා දැන් බලා ගන්න. මෙන්න මෙතන කෑල්ල ප්ලාස්ටික්, මෙතන කෑල්ල යකඩ. ප්ලාස්ටික් එකයි යකඩ එකයි කවදාවත් ගැලපෙන්නේ නැහැ, හයි කරන්න බෑ. ඒක හින්දා තමයි මේ කැඩිලා තියෙන්නේ. බාස්තුන් නැහැ මොකද කරන්නේ? මෙතන වෙනස් කරනවා මේක වගේ. මුල කෑල්ල වෙනස් කරනවා ඊළඟ කෑල්ල වගේ. ඊට පස්සේ අලවන්න හෝ පාසන්න හෝ පුළුවන්. 7 වෙනි එක විදිහට මෙයා කරනවා වැඩක්. මොකද්ද කරන්නේ? මේ කෑල්ල වෙනස් කරනවා මෙයා වගේ. දැන් එක්ක මේක වෙනස් කරනවා මේක වගේ, නැත්නම් මේක වෙනස් කරනවා. සරලව හිතන්නකෝ අපි හිතමුකෝ අලුත බැදපු ජෝඩුවක් එදා රැයට කන්න. ඔයා බුරියානි මම කොත්තු. දෙන්නත් එක අවුලක් නේ. එහෙම බෑනේ. දෙන්න එකඟ වෙන්න එපා. බුරියානි කොත්තු දෙකක් වගේ આવුත්. එහෙම දෙවිදියකට වැඩ වුණොත් මුලම දවසේ ඉඳලා අවුලක් නේ. එක්ක එක්කෙනෙක් කැමති වෙන්න ඕන. ඔයා එක්ක බුරියානි කන්න. ඔයයි මයි දෙන්නම එක්ක ඔයා කැමති වෙන්නේ බුරියානි වලට, නැත්නම් ඔයා කැමති වෙන්නේ කොත්තු වලට. මේ එයා මෙයා වගේ, මෙයා එයා වගේ වෙන්න පුළුවන්. ඊළඟට 8 වෙනි එක විදිහට අපි බලමුකෝ. මෙතන කිසිම අවුලක් නැහැ. මේ දෙකේ එකතු කරන්න ගියාම කිසිම අවුලක් නැහැ. මේ එක්කෙනාම මෙයාම දෙකක් වෙනවා. මෙයා තව එකක් වෙනවා. හරි? මෙයාට තව එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මෙතන මෙහෙම්මම තියෙද්දි මුකුත් කරන්නේ තව ටිකක් මේක වැඩි කරනවා, නැත්නම් ලොකු කරනවා හෝ එයාම දෙගුණයක් බවට පත් කරනවා. අපි 9 වෙනි එක විදිහට අපි යන් මෙයක් ඉන්නවා කිසිම අවුලක් නැහැ. අලුතින් කෑල්ලක් එනවා. මේක දෙකක් වෙනවා, මේක හැබැයි අලුතින් එකක්. දැන් මෙයාම තමයි මේකේ තව කෙනෙක් වෙන්නේ. මේකෙදි වෙන්නේ අලුත්ම මොකක් හරි වෙනම කෑල්ලක් මෙතනට එනවා. එතකොට මගේ පුතා කොස්ස හදන්න කියලා දැන් මේ වැඩේ කොසු සාන්දි කරන්න කියලා අපි දැන් කොසු හදන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද්ද උනේ? නිකම්ම එකතු කරා, මුල එක කැපුවා, දෙවෙනි එක කැපුවා, දෙකම අයින් කරලා එකක් ගෙනාවා. මේක වගේ කළා, මේක වගේ කළා. මේකම දෙකක් කළා. දෙකක් කරන්න නැතුව ආවා කෙලින්ම. අපි 9ක් ඉගෙන ගත්තා. දැන් ඔයා ඉගෙන ගත්තා නම් සන්ධි මේ වෙනකොට සන්ධි ඉගෙනගෙන තියෙන්නේ. 10ත් ඉගෙනගෙන තියෙන්නේ. 11ත් ඉගෙනගෙන තියෙන කියලා අපි හිතමුකෝ. එතකොට ඔබ දන්නවා පොඩ. දැන් දැනගන්නකොට අදන්න සන්ධි 10ක් තියෙනවා. සන්ධි වර්ග කීයක් තියෙනවද පුතේ? 10ක් තියෙනවා. දැන් ඔයා මේ 10ම ඉගෙන ගත්තා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔයා ඉගෙනගෙන ඉවරයි. සන්ධි 10ම ඉගෙනගෙන ඉවරයි. මේ සන්ධි 10ට ඔන්න සම්බන්ධ කරගමු මෙන්න මෙහෙම එකක්. මං කිව්වා මොකද? පෙරපර වණන්. දැන් මේක මුල, මේක අග. මේ පෙර මේක පසු නැත්නම් පර. මේක පෙර පදය, මේක පර පදය. පෙර පදය, පර පදය. අපිට වැදගත් වෙන්නේ පෙර පදයේ මොකද්ද? පෙර පදය ඔන්න මේක ඔලුවට ගන්න හොඳට. පෙර පදයේ අග. අග පදයේ මේක මෙහෙම ගත්තා නම් හරි. මුල පදයේ අග, අග පදයේ මුල. අපිට වැදගත් කොහෙද පුතේ? මුල පදයේ අග වැදගත්, අග පදයේ මුල වැදගත්. ඔයාට වැදගත් විතර. ඇයි බාස්ුන්නේ කෙලිම බැලුවේ කොහෙද? මෙන්න මෙතන. මෙතන බැලුවා නම් බාස්ුන්නේ වැඩක් නැහැ. ඒක නිසා ඔයා බලන්නත් ඕනේ. කොතනද? මුල පදයේ අග, අග පදයේ මුල. මුල පදයේ අගයි, අග පදයේ මුලයි බලලා ඔයා තීරණය කරගන්නවා පෙර වර්ණය මොකද්ද? පසු වර්ණය මොකද්ද කියලා. මොකද්ද බලන්නේ? පෙර වර්ණය මොකද්ද? පසු වර්ණය මොකද්ද? අපි නිකන් සරල විදිහට ගමුකෝ. මග අපි ඉස්සලා ගත්ත වචන මොකද්ද? මාර්ගෝපකරණ. දැන් බලන්න මේ මාර්ග උපකරණ. ඔකනේ මාර්ගෝපකරණ හැදෙන්නේ. මාර්ග උපකරණ. දැන් කො පෙර පදයේ අගකෝ ගද. ග කියලා කිව්වොත් එයා වැරදි. කොහොමද? දන මාර්ග උපකරණ මේක සොරයක් තනියෙන් ඉන්නේ. හැබැයි මෙයා මොනවද එතකොට? එතකොට පෙරපදයේ අග කෝ සුද්ධ කරලා හොයාගත්තද බාස්ුන්නේ හරියට?
සුද්ධ කරලා හොයාගන්න බාසුනේ හරියට මෙන්න අග. මෙන්න ආ ඌ. එහෙනම් පෙර වර්ණය හොයාගත්තා, පසු වර්ණය හොයාගත්තා. පෙර වර්ණයයි පසු වර්ණයයි දෙකම අපි දැන් තියනවා. අපි දැන් හොයාගෙන තියෙන්නේ පෙර වර්ණයයි. මෙන්න මේ දෙක අතර තමයි ඔය සංදි වෙනවා කියන වැඩේ සිද්ධ වෙන්නේ. ඔය දෙක අතර සංදි වෙන වැඩේ සිද්ධ වෙන්නේ මෙන්න මේ දෙක අතර. මගේ පුතා එතකොට මේ පාඩම මෙතනින් ඉවර කරගන්නවා අපි. මේ පාඩම මෙතනින් ඉවර කරගන්නවා. මේ කාරණා ටික. දැන් ඔන්න ආයි මම මේ කාරණා ටික මතක් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව එකතු කළා. මුල එක කැපුවා, අග එක කැපුවා, දෙකම කපලා එකක් ගෙනාවා. මේක වගේ, මුල එක අග වගේ, එයා මෙයා වගේ, මෙයා එයා වගේ කළා. කියන්නේ පෙර පරයාගේ ස්වરૂපය, පරයා පෙර ස්වરૂපය ගැනීම. ඊට පස්සේ එකම දෙකක් වුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව එක්කෙනෙක් ආවා මෙන්න මෙතනට. දැන් ඉතින් පෙර වර්ණය පසු වර්ණය හොයාගත්තා. දැන් ඒ ටික අයින් කරලා ඉවරලා මම ඔන්න මෙන්න මෙහෙම එකක් ගන්නවා. දැන් ඊළඟට ඔයා දැන් ඔළුව දාන්න ඕනි කාරණා ටික. අපි සංදි කරන්න ගියාට පස්සේ මූලිකව ඉගෙන ගන්න ඕනේ මගේ පුතේ. ලෝපය කියලා එකක් තියෙනවා. ලෝපය. ලෝපය කියන එක අඳුන ගන්න ඕනේ. ලෝපය කියන්නේ මොකද්ද? නොකියා අතහැරීම. මොකද්ද? නොකියා අතහැරීම. කියන්නේ නැතුව අතහරිනවා. දැන් මේ ලියන එක කරන්නේ දෙවෙනියටනේ අපි ඉස්සලා වචන කතා කරපු එකනේ කරේ. නොකියා අතහරිනවා. ඒක කියන්නේ නැහැ අකුර හෝ ශබ්දය කියන්නේ නැහැ. එතකොට අපි කියනවා අපි මෙන්න මෙහෙම කපලා දානවා කියලා හිතන්නකෝ. දැන් ලියනකොට නම් කපලා දානවානේ. අපි තුමුකෝ අර පෙර පදයේ අග අකුර අපි නොකියා අතහරිනවා. එතකොට අපි ඒකට කියනවා ලෝපය. මොකක්ද ඒකට කියන්නේ? ලෝපය. ලෝපය කියලා එකක් තියෙනවා. ආදේශය. මොකද්ද? ආදේශය. ආදේශය කියන්නේ පුතේ තියනවා එකක්. ආදේශය කියන්නේ මොකද්ද? එකක් තියනවා. ඒ තියෙන එක නැති කරලා එකක් දෙනවා. හරියට සතුරෙක් වගේ. කැපුවා එකක් ආවා. කපලා තමයි එන්නේ. ඒ කියන්නේ කපාගෙන එන්නේ. අන්න එකට කියනවා ආදේශය. ඔය සංස්කෘතය කියන්නේ සත්‍රු වද ආදේශය. සතුරෙක් වගේ ආදේශය. කපාගෙන එන්නේ. එහෙමයි ඉන්නවනේ. කපාගෙන එන්නේ ආදේශය. එතකොට ආදේශය කියන එකක් තියෙනවා. එකක් නැති කරගෙන ආවා. ඊට පස්සේ ආදේශ ආගම. ආගම කියන්නේ මගේ පුතේ යාළුවෙක් වගේ මිත්‍ර වද ආගමක්. මිතුරෙක් වගේ ආගම. අවුලක් නැහැ එනවා. මේ දෙපැත්තේ දෙන්න ලස්සනට ඉන්නවා. එයා එනවා. ආගම. එතකොට ලෝපය, ආදේශය, ආගම. මම පුතාට උගන්වනවා මෙන්න මෙහෙම එකක්. పూర్ව රූප. పూర్ව රූප කියලා කියන්නේ මොකද්ද? මෙන්න රූප දෙකක් තියෙනවා. මෙයානේ పూర్ව රූපේ. මෙයා වගේ මෙයාගේ වෙනසක් ඇති. මෙයා වගේ මෙයා වෙන. පර රූප. මොකක්ද එතකොට ඔයා දන්නවා? පරයාගේ රූපය ගැනීම. දැන් ඔයා ඔළුවට දාගන්න මෙන්න මේ වගේ ටිකක්. මොකද්ද? ලෝපය, ආදේශය, ආගම, పూర్ව රූප, පර රූප. ද්විත්ව කියලා එකක් තිබුණා. ද්විත්ව කියලා එකක් තිබුණොත් දෙකක් බවට පත් වෙනවා. මොකද්ද? දෙකක් බවට පත් වුණා ද්විත්ව කියන එකේදී. එතකොට එතකොට ආලියමු ලෝප, ආදේශ, ආගම, పూర్ව රූප, පර රූප, ද්විත්ව. හරි. දැන් ආයි ඔයා හරියටම සිංහල සංදි 10 ඉගෙනගෙන ඉවරයි. 10 ඉගෙන. දැන් අපි බලමු මේ සංදි 10 හැදෙන්නේ කොහොමද කියලා. සංදි 10 හැදෙන්නේ කොහොමද? ලෝපය. ලෝපය කොටස් කීයකට බෙදනවද පුතේ? ලෝපය, පූර්වස්වර ලෝපය, පරස්වර ලෝපය. ඊට පස්සේ ලොප් වෙන්නේ දැන් පූර්ව ස්වර ලෝපය. පෙර තිබුණු ස්වරය ලොප් වෙන. පෙර තිබුණා කියන්නේ වචන දෙකක් තියෙනවා මෙන්න මෙතන. මේක පෙර, මේක පර. පෙර තිබුණු ස්වරය ලොප් වෙනවා. ඊට පස්සේ පුතේ ගාත්‍රාක්ෂර ලෝප. දැන් මේ ස්වරනේ ලොප් වුණා කියන්නේ ගාත්‍රාක්ෂරය ලොප් වෙනවා. එතන ඔන්න මෙහෙම ලියමු අපි. දැන් මේක ලොප් කරා, මේක ලොප් කරා. මෙන්න මෙතන ගාත්‍රාක්ෂර ලෝපය. ගාත්‍රාක්ෂරය ලොප් වෙන. ඒතර ලෝපය. ඊට පස්සේ ආදේශ වෙන්න පුළුවන්. ආදේශ කියන්නේ මේ දෙකම අයින් කරලා එකක් එනවා.
එතකොට ආදේශය මං කිව්වා අයින් කරගෙන එන්නේ ආදේශය. එතකොට ස්වරාදේශය ස්වරයක් ආදේශ වෙනවා. ගාත්‍රාදේශය ගාත්‍රාක්ෂරයක් ආදේශ වෙනවා. ඒ කියන්නේ ස්වර නැති කරගෙන ස්වරයක් එනවා. ගාත්‍රාක්ෂර නැත්නම් ව්‍යංජන නැති කරගෙන ව්‍යංජනයක් එනවා. ඊට පස්සේ පූර්ව රූප ඊට පස්සේ පරරූප ද්විත්ව මොකද ඊට පස්සේ ආගම 10ම හැර නේද බලන්න. ඔන්න ඔයා මමම ලියන්නේ නැහැ අංක දානවා. පූර්ව ස්වර ලෝපය පරස්වර ලෝපය ගාත්‍රාක්ෂර ලෝපය ස්වරාදේශය ගාත්‍රාදේශය පූර්ව රූප පරරූප ද්විත්වය ඊට පස්සේ ආගම. දැන් මොකද්ද අපිට මිස් උනේ? මොකද්ද අපිට මිස් උනේ කියලා බලන්න. ස්වර සංධිය. ස්වර සංධිය, පූර්වස්වර ලෝප සංධිය, පරස්වර ලෝප සංධිය, ගාත්‍රාක්ෂර ලෝප සංධිය, ස්වරාදේශ සංධිය, ගාත්‍රාදේශ සංධිය, පූර්ව රූප, පර රූප, ද්විත්ව, ආගම. සංධි 10ම හරියි. සංධි 10 බලන්න. කොස්ස කඩාගෙන බලන්න ආයි මොකද කරන්න කියලා. ඔන්න මේ දෙක තමයි චෙක් කරන්න ඕනේ. දැන් බලමු කොස් ඇට කියන එක සංධි කරන්න ගියාට පස්සේ පුතේ ඔයා චෙක් කරන්නේ කොහෙද? ඈ තමයි ඔයා චෙක් කරන්නේ. මෙන්න මේකට මොකක් හරි වෙලා තියෙනවා, මෙන්න මේකට මොකක් හරි වෙලා තියෙනවා. කොස් ඇට පුතා. එතකොට කොස් ඇටවලදී සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මෙයා දෙකක් වෙලා තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක්. කොහොමද ඒක හොයාගන්නේ? මුලින්ම වචනයක් හම්බුනාට පස්සේ ඒ වචනේ හැදිලා තියෙන විදිය හොයාගන්නේ කොහොමද? ඒකට උපක්‍රමයක් මගේ දෙවෙනි පාඩමේදී දෙවෙනි ඉගෙනීමේදී මම උගන්වනවා ඔයාට ලේසිම ක්‍රමයක්. ඔයා බලාගෙන ඉන්න මේ ක්‍රමය වෙනකන් ඉතාමත්ම පහසුයි, ඉතාමත්ම ලේසිම ක්‍රමයක් මම උගන්වනවා. කොහොමද ඔයා මේ වචනේ මොකද්ද වෙලා තියෙන්නේ? වචනයක් අපි සංධිපදයක් හම්බුනාට පස්සේ අපි හිතමුකෝ ඔයාට හම්බුණා කියලා ගුරුතුමා කියලා. ගුරුතුමා කියන එකේ වචනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔයාට ක්ෂණිකව හොයාගන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දෙනවා. ඊළඟ දෙවෙනියට අපි එතකොට උදාහරණ ටිකකුත් අරගෙන සාකච්ඡා කරමු. දැන් ගෙදර තියෙන කොස්ස කඩන්න එපා. නිකන් කොලයක ලියලා බලන්න මෙන්න මේ කාරණේ. හැබැයි මතක තියාගන්න පුතේ මම ආයි මතක් කරනවා. ඔයාට මෙතනදී ලෝපය කියලා එකක් කරනවා, ආදේශය කියලා එකක් කරනවා, ආගම කියලා එකක් කරනවා, පූර්ව රූප කරනවා, පර රූප කරනවා, ද්විත්ව කරනවා, ආගම ද්විත්ව කරනවා. මේ ටික තමයි සිද්ධ වෙන්නේ. මේ ටික සිද්ධ වෙන්නේ ස්වර සහ ව්‍යංජන කියන දෙක අතර. දැන් මෙතන තියෙන ස්වරයක්ද ව්‍යංජනයක්ද කියලා හොයා ගන්න ඕනේ. ස්වර සහ ව්‍යංජන වල තමයි සිද්ධ වෙන්නේ. එතකොට මොකද? පෙර පර වණන් නිසි විදිහට ගලපන සංධි. පෙර පර වර්ණය නිසි විදිහට ගලපන්නේ සංධි. ඔයාට ගලපන්න පුළුවන්ද? බෑ. ඔයාට ගලපන්න බෑ. ඔයා මොකද කරන්නේ? කලින් ගැලපිච්ච දේවල් කඩලා අරගෙන කඩලවද? නෑ ගලවලා නැවත සවි කරනවා. ඔබට විභාගෙට එන්නේ. එහෙමයි. විභාගෙට එනවා විසන්ධි කර ඇද්ද බලන්න. නැත්තම් සංධි කරලා තියෙනවා හරිද කියලා බලන්න. මොකක්ද කරලා තියෙන්නේ කියලා කියන්නේ. ඔය ටිකනේ. එහෙනම් ඔයාට ඒකට අදාළ කරන දේවල් ටික ටික අවබෝධ කරගන්න පුළුවන්. එකපාරට මේ පාඩම ඔරුවට යන්නේ නැහැ. මේක භාවිතයේ ලේසි බොහොම පොඩි වෙලාවක් අරගෙන කියලා දුන්නේ. දැන් නැවත මේක බලලා ඔයාගේ දැනුම ඇති කරගන්න සතුටින් විනෝදයෙන් මේ වැඩේ කරන්න. එතකොට ඔයාට බොහොම පහසුයි. සියලු දෙනාටම ජය.